කරන් දුන්න අද වැඩසටහනට බොහොම ස්තුතියි ඔබට. ප්‍රභාතය ලෝකයේ පැවැත්ම ජීවයයි. ජීවය උපදවන්නේ ගැහැණියයි. ඒ නිසාම ලෝකයම ගැහැණියයි. ප්‍රභාතය ආයිබෝවන් ගැහැණිය කාන්තාව ඔබෙත් මගේ ජීවිතවල කොටස්කාරයක්. අපි කාන්තාවක් වුණත් පුරුෂයෙක් වුණත් අපේ ජීවිතවල වැඩි කොටසක් නියෝජනය කරන්නේ කාන්තාවක්මයි. ඒ නිසා කාන්තා දිනයට තව ඉදිරියට දින කිහිපයක් තියලා අපි කාන්තාවන් ගැන අද කතා කරන්න හිතුවා. විවිධ ශාස්ත්‍රවල අඳුන් කිව්වා වගේ සංක්‍රමණික ශාස්ත්‍රයේ කාන්තාවන් පිළිබඳව අපි කතා කරනවා. මොකද මේ ලෝකේ මේ උද්ගත වෙලා තියෙන තත්ත්වයක් එක්ක වුන් ගැන අපි විශේෂයෙන් කතා කළ යුතුයි. ඒ වගේම මව්බිම තුල ඉන්න තමන්ගේ වෘත්ති අයිතිවාසිකම් ආරක්ෂා කරන්න උත්සාහ කරන සුරකුම් වැඩවල යෙදෙන අපි වහගෙන ඉන්න ඔබ, දරුවෝ බලා ගන්න ඔබ, වැඩ කරන ඔබ මේ හැම කෙනෙක්ම ගැන අද අපි කතා කරන්න හිතුවා. ඒ කතාවට ප්‍රවේශ වෙන්න කලින් අපි ගීතයක් රස විඳිමු. නෑඹිලියට සහල් කරන අම්මා සුසුම් හිලාගෙන තලුගෙන දීප මොළවන අම්මා පිල්දෙනිවල ඇවිත කොසින් වෙරළුගෙන ඇත් අම්මා ළඟ බලා සිටි අපි එන තුරු අම්මා මව් කිරි බින්දෙන් බින්ද දෙතොලට පොවාලා දෙව් කිරි බින්දෙන් බින්ද ලෝකය නිවාලා සත්විතිවයන් යැයි සිඹ සිඹ කියාලා අම්මාවරුන් දුක් වින්දා හඬාලා කඳුළු හෙලා නෑඹිලියට සහල් කරන අම්මා සුසුම් හිලාගෙන තලුගෙන ලිප මොළවන අම්මා විල්දෙනිවල ඇවිත කොසින් වෙරළුගෙන ඇත් අම්මා ඉනිවැට ළඟ බලා සිටි අපි එන තුරු අම්මා රජ වෙන තුරු මඟ බැලුවා දුක සැප බලන්නට නාවත් සිත් පැතුවා දරුසෙනේ හසින් මුහුදත් කඳුලක් කරවා බුදු වෙන පුතුන් හට ඇය ඉනිමම් තැනුවා බුදු වෙන පුතුන් හට
පෙරවරු 10යි විනාඩි 9යි. අපි කතා කරන්නේ කාන්තා අයිතිවාසිකම් ගැන. අම්මා කෙනෙකුට වැඩ කරන කාන්තාවකට හැම කෙනෙකුටම අයිතිවාසිකම් තියෙනවා. හැම කෙනෙකුටම සුරක්ෂිත සමාජයක් බිහි කළ යුතු වෙනවා. අන්න ඒ සම්බන්ධයෙන් අපි හැමෝටම ලොකු වගකීමක් තියෙනවා. කාන්තා දිනය කියන්නේ එවන් පිරිසක් ගැන වැඩිපුර කතා කරන දිනයක්. හැබැයි දිනයකට සීමා වෙන්න අවශ්‍ය නැහැ. හැම දිනයක්ම ඔවුන්ට සුරක්ෂිත සමාජයක් වටිනාකම් සහිත සමාජයක් බිහි කිරීම වැදගත් වෙනවා. හැබැයි අපි විශේෂ සමරුමක් සූදානම් කරලා තියෙනවා කාන්තා දිනය යෙදෙන දිනයට සිංහල ස්වදේශීය සේවය විදියට. අපි ඊට පෙර සිටම යම් අදහස් එකතුවක් මේ පිළිබඳව සංවාදයක් අපේ වැඩසටහන් මාලාව හරහා ගොඩනගනවා. අද ඒ වෙනුවෙන් මැදිරියට පැමිණ සිටින්නේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කල්පනාකාරිණී සංක්‍රමණික සේවකයින් සඳහා වන ක්‍රියාකාරී ජාලයේ සම්බන්ධීකාරිණිය බාලා පෙරේරා මහත්මිය. මේ සියල්ල අතර එතුමිය වසර ගණනාවක් කාන්තාවන් සම්බන්ධයෙන් වැඩ කරන සිවිල් සමාජ ක්‍රියාකාරිණියක්. ඒ නිසාම එතුමියගේ අත්දැකීම් එක්ක අපිට අද සංවාදය බොහොම අර්ථවත්ව ගොඩනගන්න පුළුවන්කම ලැබෙනවා. සුබ උදෑසනක් ඔබතුමියට. සුබ උදෑසනක් සීම වේවා. ලෝකයේ වසර ගණනාවක සිට කාන්තා දිනය සමරනවා. ඊට අමතරව ලංකාවේ විවිධ සැමරුම් වලට ඔබතුමිය ඇතුළු කණ්ඩායම සහභාගී වෙලා තියෙනවා. ඔබතුමියගේ කාල සීමාව තුළ ඔබතුමිය ඇතුළු කණ්ඩායම් පවා විවිධ සටන් පාට එක්ක කාන්තා දින සමරලා තියෙනවා. මේ මොහොතේ කාන්තා දිනය අපිට පේනමානේ ඉන්නේ. මේ මොහොතේ අපිට කාන්තා දිනය ඉලක්ක කරගෙන සපුරාගත යුතු ඉලක්ක එහෙම නැත්නම් අපි මේ මොහොතේ දැකිය යුතු දේ මොකක්ද කාන්තා දිනය සම්බන්ධයෙන්? ඒක තමයි. බොහොම ස්තුතියි රංගා. ඒත් එක්කම බොහොම සතුටුයි මේ සාකච්ඡාවට සහභාගී වෙන්න ලැබීම. මට කැමති ඇත්තටම ජාත්‍යන්තර කාන්තා දිනය කාන්තාවන්ගේ පීඩාවන් ඒ වගේම කම්කරු ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් සඳහාම ඇත්තටම වෙන්වෙච්ච දිනයක් තමයි මේක. ගොඩාක් වෙහෙස මහන්සි වෙලා නොයෙකුත් අරගල කරලා ලබාගත් දිනයක් තමයි අපි පුරා කාලයක් පුරා සමරන්නේ. ඇත්තටම මේ මගේ අත්දැකීම් වලට අනුවත් ඒ වගේම රටේ කාන්තාවක් වුණාම අපි ගත්තාම ඔබ කිව්වා වගේ වතුකරය, සංක්‍රමණික, දීවර, ගොවි ඒ වගේ විවිධ නිදහස් වෙළඳ කලාප ඒ වගේ ගොඩාක් ශේෂ්ත්‍රවල කාන්තාවන් ඇත්තටම නියැලෙනවා. ඒත් එක්කම ගෙවල් තුල ඉඳගෙනත් කාන්තාවන්ගේ ඇතුළේ කරන වැඩත් කවදාවත් මිල නොවන අයුරින් ඒ කාන්තාවනුත් වැඩ කරනවා. ඉතින් මේ සියලු දේ එක්කාසු කරලා ගත්තාම විශේෂත්වයේ තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ අපි විවිධ මාතෘකා යටතේ ලෝකේ හඳුන්වලා දෙන මාතෘකා යටතේ ලෝකේ විවිධ රටවල් ඒ වගේම අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සංවර්ධිත රටවල් කාන්තා දිනය සමරනවා. අපි ඇත්තටම මේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තාම අපේ කාන්තාවන්ට ඇත්තටම පොඩ්ඩක් පහළ මට්ටමක තමයි තාමත් කාන්තා අයිතිවාසිකම් රැඳී පවතින්නේ. ඒත් එක්කම කියන්න ඕනේ මේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරනකොට සමාජයේටම හැඟෙන හැඟීම ඊටම වෙනස්. හැබැයි අපි gedara බුදුන් අම්මා කියලා අපි මන් දකින්න සමහර ලාවට සමාජය තුළ නොයෙකුත් වෙලාවට වාහනවල gedara budun අම්මා කියලා ගන්න අනික් අතට අම්මට තලනවා. ඒ කාන්තාවට හිරිහැර වලට භාජනය වෙන්න සිද්ධ වෙනවා. මං හිතන්නේ ඇත්තටම ගත්තාම කාන්තාවක් හැටියට මේ වකවානුව තුළ විශේෂයෙන් මේ අද වගේ මේ වගේ අවුරුද්දක අපිට කාන්තා දිනය සමරන්න වෙලා තියෙන්නේ නොයෙකුත් රට තුළ පවතින විවිධාකාර ගැටලු ප්‍රචණ්ඩත්වය ජීවන බර ඒත් එක්කම රැකියා අහිමිවීම රැකියා නොමැතිකම මේ වගේ විශාල ආර්ථික අපහසුතා සහ විශාල පීඩාවන් එක්ක තමයි මේ කාන්තාවේ ඒත් එක්කම රට තුළ පවතින COVID-19 වසංගත තත්වය මේ හැම දෙයකම මුහුණ දෙමින් තමයි මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය අපිට සමරන්න වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඇත්තටම අපේ ඇරිය යුත්තේ අද වෙනකොට රටේ පවතින මේ ජීවන බර අපිට ගෑස් නැහැ, ලයිට් නැහැ. එතකොට බඩු මිල ඉතා ඉහළයි, කිරිපිටි නැහැ, ළමයි යනවා. හැබැයි පවුලක් ගත්තාම කුඩුම්බයක් තුල මං හිතන්නේ මං කියන්නේ පියෙකුට වගකීමක් නැහැ කියලා. පියෙකුටත් වගකීම. හැබැයි මවකට තියෙන මේ වගකීම ඉතා ඉහළයි.
මොන දේ කෙරුවත් රැකියාවක් කරත් නැතත් ළමයි අඬන්නේ අම්මේ බඩගිනි කියලා. එතකොට අම්මගේ හිස මත තමයි මේ ජීවන බර තියෙන්නේ. ඉතින් ඒ ජීවන බරට මුහුණ දෙන්න ඇත්තටම කාන්තාව හැටියට විශාල අරගලයක යෙදෙන්න වෙලා තියෙන අවස්ථාවක තමයි අපි මේ 2022 ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ. ඉතින් අපි ඒ ගැන ඉතා අවධානයක් යොමු කරන්න ඕනේ. මම දන්නවා මේ වෙනකොටත් විවිධ තැන්වල විවිධ අයුරින් කාන්තා දිනය සමරන්න සූදානම් කරලා තියෙනවා. ඒත් එක්කම මම කියන්න ඕනේ කාන්තා දිනය සමරනකොට මේ වගේ නොයෙකුත් තාඩන පීඩන තිබුණාට අපි දිනාගෙන තියෙන දේවල් බොහෝ තියෙනවා. ඒත් අපි හැමේ ඉදිරියට යාමට ලොකු අභියෝගයක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ අභියෝගය ජය ගැනීම සඳහා කොහොමද අපි ඒක රාශි වෙලා කටයුතු කරන්නේ කියන එක ගැන අපි තවදුරටත් ධනාත්මකව කතා කළ යුතුයි කියලා මම හිතනවා. දැන් පෙරට වඩා ශාස්ත්‍ර ගණනාවක් කාන්තාවන් විසින් නියෝජනය කරනවා. ඉස්සර අපිට කාන්තාවන් ඉලක්ක කරගෙන අපි කතා කරේ ශාස්ත්‍ර කිහිපයක් ගැන. නමුත් අදට ශාස්ත්‍ර ගණනාවක් පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ හැම ශාස්ත්‍රයකම ඉන්න කාන්තාවන්ට පොදු වටිනාකමක් ලබා දෙන්න, ඔවුන්ව හැම ස්තරයකදීම ආරක්ෂා කරන්න පොදු වැඩපිළිවෙලක් ලංකාව ඇතුලේ ස්ත්‍රී ක්‍රියාකාරිනියන් මේ මොහොතේ හඳුනගෙන තියෙනවද? අපි පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවගේ ඉඳලා සමහර විට කෝටි ගණනක වාහනයකින් ඇවිල්ලා බහින කාන්තාව වෙනකල් හැම කෙනෙකුටම සමාන සුරක්ෂිත පරිසරයක් ගොඩනගන්න ස්ත්‍රී ක්‍රියාකාරිනියන්ගේ මැදිහත් වීම කොහොමද? ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදකයන් එක්ක ඔවුන් කටයුතු කරන්නේ කොහොමද මේ මොහොතේ? අපි පුරා කාලයක් පුරාවට මේ රංගා ඔයා කියනවා වගේ ඇත්තටම කාන්තාවකට සමානාත්මතාවයෙන් යුතු ශ්‍රීවාදී දැක්මකින් යුතුව සමාජය තුල සමානාත්ම පුරවැසියෙක් ලෙස ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න පුරා කාලයක් පුරා අපි විවිධ අයුරින් දේශපාලනික කාන්තා නියෝජනය, එතකොට ප්‍රජනන සෞඛ්‍ය, එතකොට සංක්‍රමණික සේවක කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සුරැකුම් කාන්තාවන්ගේ අයිතිවාසිකම්, එතකොට වතුකරේ කාන්තාවන්ගේ අයිතිවාසිකම්, දීවර කාන්තාවන්ගේ මේ සියලුම ශේෂ්ත්‍රවල කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට තහවුරු කිරීම සඳහා අපි පුරා කාලයක් ඇත්තටම වැඩ කරගෙන එනවා. සමාජ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ කාන්තා ක්‍රියාකාරීන් ස්ත්‍රීවාදිනියන් හැටියට නොයෙකුත් අයුරින්. ඒ වුණාට මං හිතන්නේ අපිට මම කලින් කිව්වා වගේ ඇත්තටම මේ කාන්තාවන්ට මේ අයිතිවාසිකම් තහවුරු කරන්න, මේ අයිතිවාසිකම් භුක්ති විඳින්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් නොයෙකුත් සම්මුතින් බලාත්මක භාවයට පත් කරලා තියෙනවා. එතකොට සමහරක් රටවල ඒ බලාත්මක භාවයට පත්වෙච්ච සම්මුතීන් එම රට තුල නීතිවලට ඇතුළත් කරලා ඒවා ක්‍රියාත්මක කරනවා. මම හිතන්නේ ලංකාවෙත් ගොඩක් කාලයක් අපි මේ කතා කරපු දේවල් එක්ක ප්‍රතිපත්ති සම්පාදනය කරලා නීති සම්පාදනය කරලා තියෙනවා. තාමත් ඒවා සම්පාදනය වෙමිනුත් පවතිනවා. දැන් ගත්තොත් දේශපාලනික කාන්තා නියෝජනය. අපි පහුගිය කාලෙක සියලුම සිවිල් සමාජ කාන්තා සංවිධාන, මානව හිමිකම් සංවිධාන මේ සියලු කොටස් එකතු වෙලා අපි 125 කෝටාවක් ඉල්ලලා බල වේගයක් ගෙනල්ලා ඒක අපි ජයග්‍රහණය කරා. හැබැයි ඒ ජයග්‍රහණය කරපු පළියටම අපිට කාන්තා අයිතිවාසිකම් ඉටු වුණා කියලා කියන්න බෑ. අනික් පැත්තෙන් සිවිල් සමාජයේ හැටියට අපි මේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරුවට මුළු මහත් සමාජය තුළම ඒකට පිළිගැනීමක් නැත්තම්, ඒකට කිසිදු සහායක් නැත්තම්, එතකොට අපිට ගොඩක් අමාරු වෙනවා. මොකද අපි යන ධනාත්මක ප්‍රවර්ධනය සඳහා යන්න අපිට මග ඇහිරෙනවා. දැන් උතන මේ අපිට මෙහෙම කතා මතු කරන්න පුළුවන්. කොළඹ ඊටාම තදාසන ප්‍රදේශයක කොට ඇඳුමක් ඇඳගෙන යන කාන්තාවක් අපහසුතාවයට පත් වෙන ප්‍රමාණයට වඩා ග්‍රාමීයව කහට ගස් දිගිලියේ දරුවෙක් හම්බෙලා Tamanගේ වැහැරිච්ච ලයත් එක්ක පාර යන කාන්තාවක් අපහසුතාවයට පත් වෙන ප්‍රමාණය වැඩි. ඒ ජන සමාජය ඊට වඩා ලොකු පීඩනයකට කාන්තාව පත් කරනවා. හැබැයි අදටත් කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන පිරිසට තියෙන චෝදනාවක් තමයි මේක හරි කොළඹ කතාවක්. මේවා මේ කොළඹ ගෑනුන්ට තියෙන ප්‍රශ්න. මේවා මේ එක පැලැන්තියක ප්‍රශ්න. එහෙම නැතුව මේ ගමේ කාන්තාවන්ට තියෙන ප්‍රශ්න නෙමෙයි කියලා. අන්න එහෙම බාධකයක් දාලා අර සමස්ත ප්‍රශ්නය මතුවීම වළක්වලා තියෙනවා කියලා අපිට පේනවා. වයලා පෙරේරා මහත්මිය අවුරුදු ගණනාවක් ඔබ මේ ශාස්ත්‍රයේ වැඩ කරලා තියෙන අත්දැකීම් එක කොහොමද මේක පැහැදිලි කරන්න පුළුවන්? මෙහෙමයි රංගා. ඇත්තටම බොහොම හොඳ ප්‍රශ්නයක්. මේ කාන්තාවක් මෙහෙම කොළඹ
මේවා ආකල්ප මං ඉස්සරලා කියන්නේ මේවා මතවාද මේවා ආකල්ප අපි දන්නවා සදාචාරයේ සංස්කෘතියක කාන්තාවක් කොයි ආකාරයකද මේ රාමුව තුළට ගොනු කරලා තියෙන්නේ කියලා. හැබැයි අද වර්තමාන සමාජයේ තරුණ කාන්තාවන් ගත්තාම මේකෙන් ඔබට ගිය ක්‍රමවේදයක් ප්‍රවර්ධනය වෙමින් යනවා. හැබැයි කාන්තාවක් හැටියට අපි මේ කොළඹ ප්‍රදේශය ඉලක්ක කරගෙන ඒක තමයි අපිට තියෙන චෝදනාවත් එක පැත්තකින් කාන්තා කණ්ඩායම් කාන්තා ක්‍රියාකාරිනියන් අතන මෙහෙම කතා කරනවා මෙතන මෙහෙම කතා කරනවා සමලිංගික කාන්තාව මේ විදිහට නොයෙකුත් කතන්දර සමාජය තුළ ගෙතෙනවා. ආදි කාලෙත් ඒක ගෙතුණා. ඔබට මතක ඇති ওই විදේශ ගත වෙනකොට කාන්තාවන්ට කියව ඩුබායි බඩුව කියලා. හැබැයි අද වෙනකොට ඒක සමාජය තුලින් තුරන් වෙලා තියෙනවා. ඇයි අපි නොයෙකුත් අයුරින් අපි පෙළඹිලා තියෙනවා සමාජය තුළ ඒ කතිකාව ඇති කරන්න. අනිවාර්යයෙන්ම අපි ඒ කතිකාව ඇති කරන්න ඕනේ. අනිත් පැත්තෙන් මම පැහැදිලි කරන්න ඕනේ කොටට ගවුමක් ඇඳා කියලා කවදාවත් මේ සමාජය තුළ කිසි කෙනෙකුට බෑ ඒ කාන්තාව දූෂණයකට ලක් කරන්න. මම විවෘතව කියන්න කැමතියි ඇත්තටම මේ හොඳටම පිරිමි කෙනෙක් ගිහිල්ලා පාරේ එයා මුත්‍රා කරනකොට කවදාවත් කාන්තාවක් ගිහලා ඒව දූෂණය කරන්නේ නැහැ ඉරංගා. එතකොට කාන්තාවකට හදිසි ඒ වගේ දෙයකට යන්න සිද්ධ වුණොත් පොඩි දරුවෙකුට එතන ප්‍රශ්නයක් මතුවෙනවා. මේක තමයි ප්‍රධාන හේතුව. ඉතින් සමාජය තුළ කතිකාවක් ඇතිකරන සමාජය තුළ මේ මතවාද ආකල්ප දුරස් කරන ක්‍රමවේද අපි හොයාගත යුතුයි. තව දුරටත් අපි ඒවා වෙනස් කිරීම කරලා තියෙනවා. අනිත් පැත්තෙන් කොටට ඇඳා වුණාට ගමේ කාන්තාවකටත් ඒ වගේ ඔබ කියනවා වාගේ කහට ගස් දෙල්ලිය නොයෙකුත් පළාත්වල හැබැයි මේ සදාචාරයේ සංස්කෘතිය එක්ක අපි ඒ ආකල්පවල වෙලලා තියෙන නිසා තමයි එහෙම වෙන්නේ. ඔයාලට මතක ඇති පහු කාලේ ඒ කාලේ රුක්මනී දේවිලා මාල්නි පොන්සේකලා මල්ගොමු වාසේ දෙව්වා නැටුව කොටු ගවුන් ඇඳගෙන එදා දූෂණය වුණේ නැහැ. හරි. එතකොට ගම්මට්ටමෙත් අද වෙනකොට මං හිතන්නේ ඒ වගේ කතිකාවල් ඇති ඒ වගේ අපහාසයට ලක්වන තැන් නිසාම ගම්මට්ටමේ ඇත්තටම මේ වගේ කාන්තා සංවිධාන ගොනු වෙලා බිහි වෙලා මේවා ගැන කතා කරනවා. මම හිතන්නේ දැන් ගත්තොත් එහෙම මගුල් ගෙදරකට ගියාම අද කාලේ කාන්තාවන්ටත් වෙනම ටේබල් එකක් හදනවා. මේ මොන හරි ඩ්‍රින්ක් එකක් පාවිච්චි කරනවා. ගම්මට්ටමෙත් මේක වෙනවා. අනිත් එක අපේ පැත්තෙන් ගත්තොත් අපි කියනවා වතුර කලගෙඩිය ගෙනියන කාන්තාවටත් අයිතිවාසිකමක් තියෙනවා. කොහොබත් අලන කාන්තාවටත් අයිතිවාසිකමක් තියෙනවා. ඉතින් අර ගම්මට්ටමේ බිම්මට්ටමේ ඉඳලා ඒ ආකල්පමය වෙනස ඇති කරගෙන එන්න අපි පුරා කාලයක් උත්සාහ කරනවා. අදටත් උත්සාහ කරනවා. මම හිතන්නේ පෙරට වඩා හොඳ තත්වයක් අද ගම්මට්ටමේ දකින්න ලැබෙනවා. ඉතින් මේ සමාජ ආකල්ප මතවාද මේවත් ආකල්ප වෙනස් කරලා මේ වගේ දේවල් කාන්තාවන්ට නොවෙන්න ඒ වගේ සදාචාරයේ සංස්කෘතියත් ආරක්ෂා කර ගනිමින් කොහොමද කාන්තාවක් හැටියට මේ සමාජයට මුණ දෙන්නේ කොහොමද කාන්තාවක් ඒ අභියෝගය බාරගන්නේ අම්මා කෙනෙක් හැටියට දුවක් දියණියක් මවක් මේ සියලු කටයුතු හැටියට කොහොමද කාන්තාවන් ඉදිරියට එන්නේ කියන අභියෝගය අපිට තියෙනවා. ඒ වගේම ගම්මට්ටමෙත් මේ වෙනකොට විශාල වශයෙන් මේ කතිකාවන් නැති වෙලා තියෙනවා. ඉතින් මූලික වශයෙන් මට කියන්න තියෙන්නේ මේ ආකල්ප මේ වතවාද සමාජය තුළ ඇති කළ යුතුයි. ඒ කතිකාව අපි තවදුරටත් ප්‍රවර්ධනය කර යුතුයි. මම හිතන්නේ කාන්තා සංවිධානය හැටියට අපිටත් ලොකු වගකීමක් තියෙනවා. අදින් අපෙන් පස්සේ කොහොමද මේ තරුණ පෙළ මේවට යොමු කරන්නේ මේ වෙනකොට අපි ඒ කතිකාව ඇති කරලා තියෙනවා. කොහොමද අපෙන් පස්සේ කවුද මේවා ගෙනියන්නේ ඉන්නේ කවුද මේ කතිකාව ඇති කරන්නේ ඒක රජේ හෝ වේවා රාජ නොවන හෝ වේවා මගේ නම් පෞද්ගලික මතය අපි මේ හැම තැනකම මේ ප්‍රවර්ධනය කළ යුතුයි මේ තරුණ කොටස් දැනුවත් කළ යුතුයි කොහොමද කාන්තාවක් හැටියට අපි යහපත් අනාගතයක් ගොඩනගා ගැනීම සඳහා සමාජය තුළ මේ කතිකාවත් ඇති කරන්න කියන්නේ. ඔබට අපිව 91.7 91.9 තරංගමාලා ඔස්සේ අහන්න පුළුවන්. ඒ වගේම සිංහල ස්වදේශීය සේවය Facebook පිටුව ඔස්සේ අපිව නරඹන්න පුළුවන්. ඒ වගේම Facebook පිටුව හරහා ඔබේ අදහස් අපට යොමු කරන්නත් අවස්ථාව තියෙනවා. අපි ගීතයක් රස විඳමු. රස විඳලා තවතොරතුරු කතා කරමු. විනේ කටින
කටිනවුන් තරහක් නොකියාම කන්නේ කොඹ නිරිතනවා හැමදාම උන්නේර කන්හින්නලු මල හිමිගේම වනේ නැතිව උන් දුක දන්නේ කොහොම දහයයි විනාඩි 26යි වෙලාව මේ ප්‍රභාතය අපි කාන්තා අයිතිවාසිකම් පිළිබඳව කතා කරනවා. අද වැඩසටහන තුල වැඩි බරක් දෙනවා කියලා මම ආරම්භයේදී කිව්වා සංක්‍රමණික සේවකයින් සම්බන්ධයෙන්. ලංකාවේ අපිට මේ වෙනකොට ස්ත්‍රී පාර්ශවය සහ පුරුෂ පාර්ශවය සංක්‍රමණික ක්ෂේත්‍රය තුල මුහුණ පාන අර්බුද සහ ඒ වෙනුවෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග ගැන අපි මෙතෙන් සිට කතා කරමු වයලා පෙරේර මහත්මිය. ඔව් රංගා මේ මං හිතන්නේ සංක්‍රමණික සේවක සේවිකාවන් ගැන කතා කරනකොට විශේෂයෙන් සංක්‍රමණික කාන්තාවන් ගැන ගෘහස්ත සේවය සඳහා යන මේ රටේ ඇතිවෙච්ච පහුගිය කාලේ මේ තත්වයක් එක්ක COVID-19 වසංගත තත්වයක කාන්තාවන් වැඩි පිරිසක් ලංකාවට ආපහු ආවා. ලංකාවේ ඒ රටවල වල ගොඩක් දෙනෙක් තමත් ඉන්නවා පිරිසක්. ඒත් එක්කම කාන්තාවන් මරණයටත්පත් වුණා. අනිත් එක විශාල වශයෙන් ඒගොල්ලන්ට තානාධිපති කාර්යාලවලත් සමහර කට්ටිය රැඳී හිටියා, එළිය රැඳී හිටියා. අපි දැක්ක මාධ්‍ය තුල ඒ වගේම අපි වැඩ කරන ශාස්ත්‍රය තුල අපිට පැමිණිලි ලැබෙමින් තිබුණා. ඇත්තටම සංක්‍රමණික කාන්තාවන් මේ මොහොතේ කියන්න තියෙන්නේ ඇතන් ඉතාම අමාරු දුක්ඛිත තත්වයකට මුහුණ පාලා තමයි තියෙන්නේ. විශේෂයෙන්ම වුන් ලංකාවට ආපහු එනකොට කොවිඩ් තත්වයක එන්න පුළුවන් වෙච්ච කට්ටිය, givisum ඉවර වෙච්ච කට්ටිය, givisum ඉවර වෙලා නැතිව තමන්ගේ වැටුප් නොලබ, එතකොට තමන්ගේ කිසිම දෙයක් අතමිටක නැතුව එහෙම කාන්තාව විවිධ අයුරින් කාන්තාවන් ලංකාවට විශාල පිරිසක් ආවා. සංක්‍රමණික සේවක සේවිකාවන් දෙගොල්ලම විශේෂයෙන්ම ඒගොල්ලන්ට ඇත්තටම මූණ පහඬ වෙච්ච මේ COVID-19 වසංගත තත්වයක මූණ පහඬ වෙච්ච තත්වය ඊටාම බරපතලයි. ඒගොල්ලන් ලංකාවට එනකොට සමහර වෙලාවට අපේ රට තුල
ඒගොල්ලන්ට නිශ්චය ආකාරයෙන් වැඩපිළිවෙලක් නොතිබුණු නිසා ඒගොල්ලන් ඇත්තටම අතේ තිබුණු සමහර කට්ටියගේ අතේ තිබුණු මුදල් වියදම් කරලා ඒගොල්ලන් මධ්‍යස්ථාන වලට ගියා දවස් 14ක් ඉන්න නිරෝධාරණය වෙන්න ඒත් එක්කම ඒගොල්ලන්ට හෝටල් වල ඉන්න සිද්ධ වුණා. ඒ වගේ දේවල් වෙලා ඒගොල්ලන් ගෙදරට ආවහම ඒගොල්ලන් ඇත්තටම ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ජීවන වියදම සකස් කරගන්න ජීවන ආර්ථිකය ගොඩනගා ගන්න ඒගොල්ලන්ට කිසිම ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. සමහර වෙලාවට ඒ රටේදී මරණයට පත් වෙච්ච සමහර කට්ටියට රජය විසින් සමහර තැන්වල උදව් කරලා තියෙනවා. ඒත් නිසියාකාර විධිමත් වැඩපිළිවෙලක් මේ වෙනකොටත් සකස් වෙලා නැහැ. ඉතින් සකස් කරමින් යනවා කියලා තමයි අපිට මේ පවතින රජයන් දැනුම් දෙන්නේ. මම දන්නේ කොයිතරම් දුරට ඒක සාර්ථක වෙනවද කියලා, ඒක ක්‍රියාත්මක වෙනවද කියලා. මම වැඩ කරන ක්‍රියාකාරණයක් හැටියට මම දන්නේ තාමත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම අද දවස ගත්තොත් ඒගොල්ලන් ලංකාවට ආවහම ඒගොල්ලන්ට කලින් මුදලක් එව්වා වුණත් ඒගොල්ලන් ගෙවල් වලින් යනකොට විවිධ අයුරින් ණයතුරුස් වෙලා ඒකතකොට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තමන්ට ගෙවල් දොරවල් හදාගන්න ඒ වගේම අසනීප තත්ත්වයන් වලට ඒ වගේ දේවල් වලට අත තිබුණු මුදල් වියදම් කරලා ගිහිල්ලා ආයේ ලංකාවට එන්නේ හිස් අතින් තමයි එන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ගේ ජීවන නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් තාමත් ලංකාව තුල ස්ථාපිත වෙලා නැහැ නිසි ආකාරයෙන්. ඒක නිසා නොයෙකුත් අයුරින් මුහුණ දෙනවා. ඒත් එක්කම මම කියන්න ඕනේ ඒගොල්ලන්ට නීති තියෙනවා, ප්‍රතිපත්ති තියෙනවා, සම්මුතියෙන් බලාත්මක කරලා තියෙනවා, ඒවා අපේ ප්‍රතිපත්ති වලට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් තාමත් මේවා විධිමත්ව ක්‍රියාත්මක නොකිරීම තුළ මේ ප්‍රශ්නය ඇත්තටම විශාල වශයෙන් දැවෙන ප්‍රශ්නයක් බවට අද වෙනකොටපත් වෙලා තියෙනවා. දැන් වෙනත් රටවල් මේ තත්වයෙන් මිදුනද? දැන් ආසියාතික වෙනත් රටවල් වලත් ඉන්නවනේ සංක්‍රමණික ශ්‍රමිකයන් ඔවුන්ගේ රටේ ඉඳලා වෙනත් රටක ගිහිල්ලා කටයුතු කරන ඔවුන් මේ ප්‍රශ්න විසඳාගත් ආකාරය සම්බන්ධයෙන් අපිට මේ හොඳ පූර්වාදර්ශ තියෙනවද අපේ කලාපය තුළ? ඔව්. දැන් අපි ගත්තොත් අපි සංක්‍රමණික ජාලයේ හැටියට අපි ජාත්‍යන්තර ජාලයක සමාජිකත්වය ධර්මින් ඒගොල්ලන් එක කටයුතු කරනවා මයිග්‍රන්ට් ෆෝර්මේෂියා කියලා. හැබැයි පිලිපීන වගේ රටවල් ගත්තොත් ඒගොල්ලන්ගේ රට තුල මීට කලින්ම ස්ථාපිත වෙලා තිබුණා නැවත සමාජගත කිරීමේ ක්‍රමවේද රීඉන්ටිග්‍රේෂන් කියන එක. ඉතින් ඒක නිසා ඒගොල්ලන් ඒවට යොමු කිරීමේ අපහසුතාවයක් ඒගොල්ලන්ට පැන නැගුණේ නැහැ. අනිත් එක අපේ රටේ තාමත් මේගොල්ලන්ට නිශ්චිත වැටුපක් මං හිතන්නේ ස්ථාපිත කරලා නැහැ ඒ රටවල් වලට යනකොට. මං දන්න තරමට අපිට ලැබෙන තොරතුරු අනුව අපි දිස්ත්‍රික්ක 25ම කණ්ඩායම් එක වැඩ කරනවා. එතකොට ඒ කණ්ඩායම් තුලින් අපිට ලැබෙන තොරතුරු වලට අනුව ඒගොල්ලන් එක එක්කෙනා විවිධ වැටුප් වලට තමයි විදේශගත වෙන්නේ. ඉතින් දැන් පිලිපීන වගේ රටක ඒවා නිශ්චිත වෙලා තියෙනවා. මෙච්චර වැටුපකට තමයි අපි අපේ සේවකයෝ වෙනත් රටවල් වලට යවන්නේ. ඒත් එක්කම ඒ වගේ රටවල් ටිකක් දියුණු මට්ටමක ඉන්නවා. සමහර වෙලාවට බංග්ලාදේශයේ නේපාලයේ වගේ රටවල් තාමත් අපි වගේම ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියලා මම දන්නවා. ඉතින් ඒ වුණාට ඒගොල්ලන්ගේ සමහර දේවල් අපිට වඩා හොඳින් ක්‍රියාත්මක. ලංකාව තමයි හොඳම. ඒකට ලංකාවේ විධිමත් යාන්ත්‍රණයක් නැහැ ක්‍රියාත්මක වෙන. අපිට නීති තියෙනවා, ප්‍රතිපත්ති තියෙනවා, ඒවා ක්‍රියාත්මක වෙන්නේ මේකට වැඩපිළිවෙලක් තමයි සිවිල් සමාජයේ හැටියට අපි ඇත්තටම හැමදාමත් කියන්නේ මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඉතින් පහුගිය කාලේ නම් රජයේ අමාත්‍යාංශ හරහා සිවිල් ක්‍රියාකාරීන්, මානව ක්‍රියාකාරීන් නොයෙකුත් දෙනා සහභාගී කරගනිමින් කමිටු ස්ථාපිත කරලා ඒවා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පවත්වාගෙන ගියා. හැබැයි ඒකත් කාලයකට නැවතුණා. මම දන්නේ තාමත් ඒක ආරම්භ කරලා නැහැ. ඉතින් අපි පවතින ඕනෑම රජයකට කියන්නේ අභියෝගාත්මකව අපිට ප්‍රජාවක් ඉන්නවා, අපි වැඩ කරනවා. ඉතින් අපේ සහයෝගයත් අරගෙන ඒ නීති ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා යොමු වෙන්න, ඒවා ක්‍රියාත්මක කරන්න, විධිමත්ව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද සකස් කරන්න. දැන් අපි මේ ඔය විදේශගත ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා දෙන දැන්වීම් වල දකින්නේ ඔවුන්ට වෘත්තීය පුහුණුවක් ලබා දෙන්න, ඔවුන්ගේ හැකියාවන් ඔපමට්ටම් කරලා විදේශ වෙළඳ පොළට යොමු කිරීමේ ක්‍රමවේදයක් නෙමෙයි වයල මහත්මිය. අදටත් තියෙන්නේ පුහුණුවක් නැතත් එන්න. ඒ කියන්නේ අපි අඩුවැටුපකට අදටත් සැපයුම දෙන්න සූදානම් රටක් බවට පත් වෙලා ඉන්නේ. මේ තත්ත්වෙන් එළියට එන්න පුහුණු ශ්‍රමයට අවස්ථාවන් ලබා දෙන්න ඔබ ඇතුළු කණ්ඩායම යම් සැලසුමකින් වද මොකද අපිට ඉහළ වැටුපකට විදේශ රටවලට යන්න හැකියාවක් තියෙනවා.
ඔව් මං හිතන්නේ විදේශ නියුක්ති කාර්යාංශයත් අමාත්‍යාංශයත් එකතු වෙලා මං දන්න තරමට පහුගිය කාලේ ඒගොල්ලන්ටගේ තියෙන දැනුම ඒගොල්ලන්ට අවශ්‍ය ශක්ති ප්‍රමාණය ඒගොල්ලන්ගේ දැනුම් ප්‍රමාණය වැඩි කරලා ඇත්තටම ගෘහ සේවයට වඩා ඉහළ ඒ කියන්නේ සමහරලාට සාත්තු සේවිකාවෝ නර්සස් මේ හෙදියන් එතකොට සෙල්ෆ් මේ ලොකු කම්පැනිස් වල වැඩ කරන්න ඒ වගේ කට්ටිය යොදවන්න ඒ වගේ ශක්තියන් වර්ධනය කරන්න දැනුම වර්ධනය කරන්න වැඩපිළිවෙලක් සකස් කරා. ඉතින් ඒක දැනටත් ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ කියන්නේ මේ දෙන පුහුණුව ඊට වඩා වෙනස් ආකාරයකට ලබා දීලා වෙනත් රැකියාව සඳහා යොමු කරන්න කටයුතු කරගෙන යනවා. හැබැයි මං හිතන්නේ ඒකත් ඊටාම හෙමින් තමයි යන්නේ. මම දකින්නේ මේකට ප්‍රධාන හේතුව දැන් දේශපාලනයේ පැත්තෙන් ගත්තාම රජයන් පැත්තෙන් ගත්තාම එක විවිධාකාර රජයන් පත් වෙනවානේ. පත් වෙනකොට කලින් රජයේ කරපු දේ නෙවෙයි මේ රජයට එන්නේ. මොකද ඒක දිගටම මේවා වෙනස් නොවි අරන් යනවා නම් මේ තත්ත්වෙන් මිදෙන්න පුළුවන්. ඉතින් දැන් කාන්තාවන්ට මේ පුහුණු වීම වෙනස් කරලා මිට වඩා හොඳ රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක තාමත් ශක්තිමත් කරන්න ඕනේ. සිවිල් සමාජයේ සහායත් අපි ඒකට ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. මොකද ඒත් එක්කම ඒක විතරක්ම නෙවෙයි. ඒගොල්ලන්ගේ මානව අයිතිවාසිකම් ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. මොකද ඒ රටකට ගියාට පස්සේ එයාට භුක්ති විඳින්න තියෙන අයිතිවාසිකම්, එයාගේ නිදහස. එයා කොහොමද නිදහසේ තමන්ගේ රැකියාව කරන්නේ මේ ඒ රටවල් වල අපි ගල්ෆ් කලාපයේ පවතින නීතීන් වෙනස්, සමහර විට යුරෝපයට අයත් සෙනගන් රටකට යනවා නම් තියෙන තත්ත්වය වෙනස්. මේ ගැන ඔවුන්ට අවබෝධයක් ලබා දෙනවාද? මේ රටවල් වල නීති පද්ධතිය මෙහෙමයි. එහෙම ඔවුන්ට අවබෝධයක් ලබා දීලාද අපි ඔවුන්ව ලංකාවෙන් පිටත් කර හරින්නේ? මං හිතන්නේ මෙහෙමයි. දැන් ගොඩක් වෙලාවට රජයේ ලියාපදිංචි වෙලා මේ විදේශගත වෙනවා නම් ඒගොල්ලන්ට පුහුණුවක් තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා මං හිතන්නේ පුහුණු මධ්‍යස්ථාන 18ක් තියෙනවා. ඒ 18ෙම ඒගොල්ලන්ගේ දිස්ත්‍රික්ක මට්ටමෙනුත් තියෙනවා. සමහරලාට පුහුණු වීම කරන්න ඕනේ. ඒකට දවස් ගාණක් තියෙනවා. මේ මැද පෙරදිග රටකට නම් දවස් 21යි 22යි ඒ වගේ දවස් ගණන් තියෙනවා. ඒකේ නැවතිලා ඒ පුහුණුව ගන්න ඕනේ. මේ පුහුණුව මීට හුඟක් කලින් නම් ටිකක් දුර්වල තත්ත්වයක තමයි තිබුණේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට එහෙ ගිහිල්ලා කොහොමද භාණ්ඩ පරිහරණය කරන්නේ වගේ තත්ත්වයන් එක. හැබැයි පහු කාලේ දැන් මේ සිවිල් සමාජයත් එකතු වෙලා ඒගොල්ලන්ට සහාය දෙනකොට මේ තත්ත්වය ටිකක් වෙනස් වුණා. දැන් ඒගොල්ලන්ට මානව හිමිකම් ගැන, තමන්ගේ අයිතිවාසිකම් ගැන, එතකොට ඒ රටේ තියෙන නීති රීති ගැන ඒවා ගැනත් ඇතුළත් කරපු පුහුණු අත්පොත් සකස් කරමින් ඒවා පුහුණු කරන්න කටයුතු කරගෙන තියෙනවා. මම දන්නවා ඒක. මොකද අපිත් අපේ ජාලයේ හැටියට අපේ සිවිල් සමාජයේ හැටියට අපේ ඒගොල්ලන්ට පුහුණුවට ඇතුළත් කෙරුවා. පළමුවෙන්ම ඒගොල්ලන්ගේ මානව හිමිකම් ගැන, ඊට පස්සේ ඒගොල්ලන් කාන්තා අයිතිවාසිකම් ගැන, ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වුණු සමානාත්මතාවය පිළිබඳ කොහොමද ඒ පුහුණුව ලබා ගන්න, ඒවා ගැන දැනුවත් වෙන්නේ කියන විදිහට පුහුණු අත්පොත් 3ක් අපි මේ වෙනකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හඳුන්වලා දීලා තියෙනවා. මම හිතන්නේ ඒවා ප්‍රයෝජනෙට ගනිමින් පුහුණු වීම කරනවා. ඉතින් වෙනස් වෙමින් පවතිනවා. ඔබ අපිට වටිනවා. ඔබේ නිවසෙන් කෙනෙක් විදේශගත වෙලා ඉන්නවා නම්, ඔබ අපිව අහගෙන ඉන්නවා නම්, ඔබව සුරකින්න තමයි මේ සියලු දේවල් ක්‍රියාත්මක වෙන්නේ. අපි තවත් තොරතුරු කතා කරමු. තවත් අපිට කතා කරන්න ශේෂ්ත්‍ර කිහිපයක් ඉතිරි වෙලා තියෙනවා. ගීතයක් රස විඳලා.
දරුවනේ නාඩ කියූ අම්මලා සත් සමුදුරෙන් එහා බැසගෙන සිත්තුසින් නොවේ මැරි මැරි කප්පරක් හිටි උන් ළඟ වැටි උල උලා වැටි උල උලා හිස්සතින් එහෙන් එනකොට සත් මහල් උඩින් බැසගෙන සත්‍යු මෙහෙ තන තන අනේ පරවෙලා අනේ පරවෙලා අනේ පරවෙලා සත්‍යු මෙහෙ පරවෙලා තන තන අනේ පරවෙලා අනේ පරවෙලා සපින්නේ පරවෙලා නෙලන්නට ගිහින් පල බැලගෙන නම් ඉතින් මරතම අනේ දරුවනේ නාඩ කියූ අම්මලා සත් සමුදුරෙන් එහා බැසගෙන සිත්තුසින් නොවේ මැරි මැරි කප්පරක් හිටි උන් ළඟ වැටි උල උලා වැටි උල උලා දහයයි 41යි වෙලාව. අපි කතා කරමින් හිටියේ සංක්‍රමණික සේවකයන් පිළිබඳ ඔවුන්ව සුරක්ෂිත කිරීම සඳහා රජය සහ සිවිල් සමාජයේ මැදිහත් වීම පිළිබඳව. අපිට එක් කොටසක් මගහැරුණා වැල මහත්මිය. ඔව් එරංග මං හිතන්නේ මටත් මං පොඩක් අමතකුණා ගැන සඳහන් කරන්න. මේ ඇත්තටම දැන් මම කිව්වා කලින් ලියාපදිංචි වෙලා යන පිරිස කොහොමද පුහුණු වීම වලට ඇතුළත් කරන්නේ කියලා. ඒ වගේම මම දන්නවා පහුගිය කාලයක් පුරාවටම මේකේ ආරම්භයේ ඉඳලම ලියාපදිංචි නොවි යන කොටසකුත් ඉන්නවා. විශේෂයෙන්ම කාන්තාවන් විසිට් වීසා වලට යනවා. එතකොට හදිසියෙම ගෙවල් වල ඇතිවන කරදර, ආර්ථික අපහසුතා, එතකොට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, ඒ වගේ නොයෙකුත් කාරණා මත හැකි ඉක්මනින් කාන්තාවන් විදේශගත වෙනවා. එතකොට ඒගොල්ලන් බලන්නේ ඇත්තටම ගොඩක් යන්නේ ගම් මට්ටමේ ටිකක් දුෂ්කර මට්ටමේ කාන්තාවන්, නොදැනුවත්භාවය තියෙන කාන්තාවන්, අධ්‍යාපනයේ අඩු. එතකොට මේ කාන්තාවන් ඉතා ඉක්මනින් ගොදුරු වෙනවා. මොකද ඒ ගම් මට්ටමේ දිස්ත්‍රික් මට්ටමේ තියෙන ඒජන්සි. මේ රැකියා මේ මොනවද කියන්නේ කරවකරුවන් ඉන්නවා. ඉතින් ඒජන්සි හරහා සබ් ඒජන්ට් කියලා ඉන්නවා. ඉතින් දැන් මේ කාන්තාවන් සමහරවිට පාස්පෝර්ට් එක හදා ගැනීමේ ඉඳලාම ඔවුන්ට බාර දෙනවා. එතකොට ඔවුන් ඒ අරමුණ තියෙන්නේ ඉතා ඉක්මනින් විදේශගත වීම නිසා ඔවුන් ඒ ග්‍රහණයට අහු වෙලා නොයෙකුත් විදිහේ හිරිහැරවලට මුහුණ දෙනවා. මේකට කියනවා අපි කූට්ටණය කියලා, ට්‍රැෆිකින් කියලා. ඒ වගේ දේවල් වලටත් හසු වෙනවා. ඉතින් ඒ ලියාපදිංචි නොවූ පිරිස කොහොමද එතකොට අපි ඒගොල්ලන්ව මේ රටට ගියා වුණත් මේ රටේ පුරවැසියෙක් හැටියට කොහොමද අපි ඔවුන්ව ආරක්ෂා කරන්නේ? ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ? ඒ වගේම ජාත්‍යන්තර නීතියත් එක්ක කොහොමද ඔවුන් බැඳී සිටින්නේ? ඉතින් මේ වගේ කාරණා තාමත් සිදුවෙමින් පවතිනවා මං හිතන්නේ. ඉතින් ඒවා කොහොමද නැති කරන්නේ කියන එක දැන් අපි සිවිල් සමාජයේ හැටියට ගම් මට්ටමේ, ප්‍රදේශ මට්ටමේ මේ වගේ දැනුවත් කිරීම කොච්චර කරත් මිනිසුන්ට ඒක මතක් වෙන්නේ නැහැ. මිනිස්සු බලන්නේ තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න මොන ආකාරයකින් හරි හැකි ඉක්මනින් ඒකාන්තව විදේශගත වෙන්න. අනිත් කාරණාව තමයි මේ දැන් වෙනකොට නම් මං හිතන්නේ අයින් කෙරුවා ඔය පෞල් වාර්තාවක් දෙන්න ඕනි කියලා පහුගිය කාලේ ගෙන අපේ එකත් එක්ක අවුරුදු 5-8 දරුවෝ ඉන්න අම්මලා කියන කතන්දරේ. දැන් නම් ඒක ඒ වාර්තාව ගෙනල්ලා දෙන්න ඕනේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කියලා තාමත් ඒක පවතිනවා. ඉතින් ඒගොල්ලන් එතකොට බලනවා ඇත්තටම වෙනත් ව්‍යාජ ක්‍රමයකට විදේශගත වෙන්න. ඉතින් එතකොට ඒගොල්ලන් ඒ ගත වුණාම ඒගොල්ලන්ට කිසිම ආරක්ෂාවක් නැති. ඒ වගේ තියෙන තැන්
මේ වගේ අඩුපාඩුකම් තියෙන හිදස් තියෙන තැන් කොහොමද අපි ඒවට නිත්‍යානුකූලව ක්‍රියාත්මක කරන්නේ, කොහොමද එතන තියෙන අඩුපාඩුව සකස් කරන්නේ කියන එක ගැන අපි තවදුරටත් සාකච්ඡා කළ යුතුයි. ඒ සාකච්ඡා කරලා නීතිමය පියවර ගත යුතුයි. ඒක කරන්න නම් ඇත්තටම පවතින ඕනෑම මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ඒ ආයතන සිවිල් සමාජය එක්කත් එක්කාසු වෙලා වැඩ කළ යුතුයි පැහැදිලිව. අපි කතා කරමු ජීවිතය ගැන. තේ සම්බන්ධයෙන් බොහෝ දෙනා මැදිහත් වුණා ඔවුන්ට වෘත්ති අයිතිවාසිකම් ලබා දෙන්න. හැබැයි අදටත් නොවිසඳුණු ගැටලු ගණනාවක් තියෙනවා මේ ශාස්ත්‍රය තුලත්. ඒ ශාස්ත්‍රයේ ඉන්න කාන්තාවන්ගේ ඉදිරිය යහපත් කරන්න, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයන්න මොන වගේ දේවල්ද මේ කාල සීමාව තුල සිදුවිය යුත්තේ? මං හිතන්නේ එකම දේ තමයි වෙන්නේ. ඉතින් ඒත් එකම ගත්තාම වතුකම් පරුකම්තාව හැටියට ගොඩාක් ඉන්නේ දමිළ කාන්තාව. එතකොට එදා ඉඳලා අද දක්වාම මේ දමිළ කාන්තාව විශේෂයෙන් සුවිශේෂී මේ පීඩාවටපත් වෙච්ච කාන්තාවන් පිරිසක්. ඉතින් අපි දන්නවා ඒක පැහැදිලිවම. ඉතින් මේ කාන්තාවන් හැමදාමත් මේ තේ කඩන, තේ නෙලන, එතකොට ඒ කර්මාන්තවල වැඩ කරන කාන්තාවන් හැටියටම ඊටාම අඩු වැටුපකට තමයි මේ කාන්තාව තමන්ගේ ශ්‍රමය වැය කරන්නේ. ඉතින් මේ කාන්තාවන්ටත් පහුගිය කාලයක් පුරාවටම මං හිතන්නේ වතුකරේ වැඩ කරන අපේ කාන්තා ආයතන, බහුජන සංවිධාන, සිවිල් සමාජ සංවිධාන, නොයෙකුත් ක්‍රියාකාරීන්, ඒ වගේ කට්ටිය ගොඩාක් උත්සාහ කරනවා. ඇත්තට වෘත්තීය සමිති මේ වෙනුවෙන් විශාල වශයෙන් සටන් කරගෙන යනවා. ඒගොල්ලන්ටත් සමාන වැඩට සමාන වැටුප් දෙන්න. මොකද පිරිමියට වැඩිය කාන්තාවට පඩිය අඩුයි. එක හා සමාන කාල තමයි වැඩ කරන්නේ. ඒත් එක්ක මේගොල්ලන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න, අනිත් පැත්තෙන් ඒගොල්ලන් මේ ලැයින් තුල විඳින දුක්ඛිත ජීවිතය නිදහස් කරන්න. ඉතින් ඒත් මං හිතන්නේ තාමත් නිශ්චිත වෙලා දැන් මං හිතන්නේ කැබිනට් අමාත්‍යවරු ඒ ප්‍රදේශවලින්පත් වෙනවා, වුණුත් කතා කරනවා මේ පිළිබඳව. හැබැයි මං හිතන්නේ ඒ තාමත් උන්ට සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. මේ ශාස්ත්‍රය තුලත් මේ කාන්තාවෝ ඒ එදා විඳ දුකම අදත් විඳිනවා. යම් දේවල් ලැබිලා තියෙනවා. මං කියන්නේ අපි හිතන්න ඕන හැම වෙලාවම ධනවාදී පැත්තෙනොත් ඒගොල්ලන්ට යම් අභියෝගයන් හැම ඒගොල්ලන් මුණ දුන්නට යම් ආකාරයෙන් යම් දේවල් සිද්ධ වෙලා තියෙනවා, යම් දිනා ගැනීම කරලා තියෙනවා, ජයග්‍රහණයන් තියෙනවා. ඒත් අර මං කිව්වා වගේ මේගොල්ලන් වෙනුවෙන් සකස් කරන නීති තාමත් රජයේ ප්‍රතිපත්ති වලට ඇතුළත් කරලා ඒවා ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් නැහැනේ. ඉතින් සිවිල් සමාජයේ හැටියට අපි කොච්චර කෑ ගැහුවත් රජයක් විදිහට රජයේකට අහුම්කම් දෙන්නේ නැත්තම්, ඒකට යම් ක්‍රියාමාර්ගයක් නොගන්නවා නම්, ඒවට විකල්ප ක්‍රියාමාර්ග ගන්නවා නම් ඉතින් ඒවා හරි අමාරුයි. එතකොට ඒගොල්ලන්ගේ ඒවා අවම කරන්න. අනිත් පැත්තෙන් දැන් මේ දේශපාලනයේ කාන්තා නියෝජනයත් එක්කත් මම හිතන්නේ අපේ කාන්තාව ගොඩක් දෙනෙක් ඒ දිස්ත්‍රික්ක මට්ටමේ සභාවලටපත් වුණා. ඒත් ඒගොල්ලන්ට ඒවා ක්‍රියාත්මක කරන්න යම් මට්ටමකට හෝ ගේන්න ඒගොල්ලන්ට ඇත්තටම වතුකරේ කාන්තාවන්ට තමන්ගේ ළමයා තියලා යන්න දිවසරකුම් මධ්‍යස්ථානයක් නැහැ. එතකොට බල හදාගන්න තියන්න තැනක් නැහැ. එතකොට ඒගොල්ලන්ට යන්න විදියක් නැහැ. වතුර නැහැ. ටොයිලට් නැහැ. මේ වගේ විශාල අත්‍යවශ්‍යම දේවල් තමයි ඒගොල්ලන්ට අහිමි වෙලා තියෙන්නේ. ඉතින් ඒවා ක්‍රියාත්මක කරන්න ඒ තැන්වලට කාන්තාවපත් වුණත් ඒ කාන්තාවන්ට ප්‍රතිපාදන නැහැ. එතකොට මේ ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මොකද අපේ බජට් වලින් ප්‍රතිපාදන වෙන් වෙනකොට කාන්තාවන්ට ප්‍රතිපාදන වෙන් වෙන්නේ ඊටාම අඩු ප්‍රමාණයක්. ඒ අඩු ප්‍රමාණය බෙදිලා එනකොට යන්නේ පොට්ට. ප්‍රාදේශීය සභා තුලත් කාන්තාවන්ට ප්‍රතිපාදන වෙන් වුණත් ඒව තුලින් ක්‍රියාත්මක වෙන්නේ වෙනත් වැඩ. ඉතින් ඒ නිසා ඇත්තටම නිශ්චිත විය යුතුයි කාන්තාවන් සඳහා රජයක් වුණා අපි මෙච්චර මුදලක් වෙන් කරනවා, මේ මුදල අනිවාර්යයෙන්ම මේ කාන්තාවන් සඳහා වෙන් විය යුතුයි කියලා. ඉතින් එහෙම වෙලා ගොඩ නැගෙනවා නම් ඒ නීති ක්‍රියාත්මක වෙලා ඒ ප්‍රතිපත්ති වලට ඇතුළත් වෙලා හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේවා අවම කරගන්න පුළුවන්. මම හිතන්නේ මුල්ම අවස්ථාවලට වැඩිය ටිකක් කෑකෝ ගහන නිසා කතා කරන නිසා අවම වෙලා තියෙනවා. ඒ තවදුරටත් අවම කළ යුතුයි කියලා මම හිතනවා. අපි බොහෝ ශේෂ්ත්‍ර ප්‍රමාණයක් ආවරණය කළා. හැබැයි අර මෑත කාලේ සුරකුම් වැඩ ගැන කතා කරනවා. දැන් මේ ගෙවල් වල ඉන්න කාන්තාවන්ට ඔවුන්ට තියෙන මහා පීඩනය, මහා බර ඔවුන් කළ යුතු දෙයක්. මේක තමයි කාන්තාවකගේ වගකීම් ටික කියලා අපි හදලා දීලා තිබුණානේ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අලුත් නිර්වචනයක්
අලුත් හඳුන්වා දීමක් එනවා මේවටත් වටිනාකමක් එක්ක සුරකුම් වැඩ කියලා. අපි ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරමු වල මහත්මිය. ඔව් මං හිතන්නේ බොහොම හොඳ මාතෘකාවක් අලුත්ම දෙයක්. මේක ඇත්තටම කාන්තාව හා මාධ්‍ය සාමූහික කියන අපේ සංවිධානයේ හැටියට පහුගිය කාලේ ඇත්තටම අපි වැඩ කරන්න ගත්තා ඒ පිළිබඳව. ඉතින් ප්‍රථමයෙන්ම අපි කරේ ඇත්තටම මේ කාන්තාවන් කොහොමද ඒ gedara ඉඳගෙන ඒගොල්ලන්ගේ කාලය යොදවන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ ගැන ලොකු සමීක්ෂණයක් කරලා වාර්තා මතු කරා. ඉතින් ඒගොල්ලන් ඒ කාලේ ඇත්තටම උදේ පාන්දර 4ට නැගිට්ටාම කාන්තාවක් හැටියට. ඒ කාන්තාව හවස් රෑ 10 11 වෙනකනුත් කොයිතරම් වැඩ කොටසක් කරනවද? ළමයි ඉස්කෝලේ යවනවා, කෑම උයනවා, දර පලනවා. දැන් අපිට මෙහි ගෑස් තිබුණාට සමහර පළාත්වලට ඒ ගෑස් නැහැ. ගෑස් තිබුණත් ඒගොල්ලන්ට ඒ ගෑස් පාවිච්චි කරන්න කරන්ට් එකෙන් පාවිච්චි කරන්න ක්‍රමවේදයක් නැහැ. තාමත් සමහර පළාත්වලට විදුලිය නැහැ. එතකොට දරලිපේ තමයි උයන්නේ. ඉතින් එහෙම උයාගෙන ගොවි බිමට ගිහිල්ලා එතන වැඩ කරලා, හේනි කුඹුරේ වැඩ කරලා, ආපහු ගෙදර ඇවිල්ලා, දරුවෝ බලාගෙන, ලාරුවන්ගේ අධ්‍යාපනය මේ සියලුම දේ කාන්තාව කරනවා. හැබැයි සමාජයෙන් කොයි වෙලාවක හරි ඇහුවොත් කොළඹ වුණත් නාගරික වුණත් අපෙන් ඇහුවොත් ඔයාගේ බිරිඳ මොනවද කරන්නේ කියලා ගෙදර කියනවා. ඉතින් ගෙදර කියලා කිව්වහම ඇත්තටම ගෙදර හාන්සි පුටුවක ඉන්නේ නැහැ. කොයිතරම් වැඩ කොටසක් අපි වුණත් කරනවදනේ. අපිත් උදේට නැගිටලා උයලා තියලා දරුවෝ ඉස්කෝලේ යවලා දරුවන්ගේ ඔෆිස් එකට කාර්යාලයට ආපු වෙලේ ඉඳලත් අපි බලන්නේ අර දරුවා ගන්නේ කොහොමද, දරුවට කන්න දුන්නාද, මේ වගේ කාරණා එක්කනේ අම්මා කෙනෙක් නිතර ඉතින් ඇත්තටම මේ කාන්තාවන් යොදවන ඒ ශ්‍රමය කාලය මොනතරම් වටිනවද කියන එක ගැන මම හිතන්නේ අපේ ආයතනයේ පහුගිය කාලේ පුරාවටම සමීක්ෂණ කරලා තොරතුරු හොයාගෙන ඒවා මත පදනම් වෙමින් ප්‍රතිපත්ති සකස් කරන්න සූදානම් වෙන යන කාලයක්. ඉතින් මම හිතන්නේ එතකොට ඒවා කාන්තාවන්ගේ රටේ සංවර්ධනයට එකතු වෙන්නේ නැහැ. කොතනකවත් ඒවා සඳහන් වෙන්නේ නැහැ. අර විදේශගත වෙලා එවන විදේශ විනිමයත් එතකොට වතු දීවර ඒ වගේ කාන්තාවන්ගෙන් ලැබෙන දේවලුත් එක තමයි යන්නේ සංවර්ධනය කියලා ගන්න. එතකොට අර කාන්තාවන්ගෙන් සංවර්ධනයට දායකත්වයක් ලැබෙනවා කියන එක ගැන කොතනකවත් ඇතුළත් වෙලා අපේ මහබැංකු වාර්තාවල ඇතුළත් වෙලා නැහැ. ඉතින් මම හිතන්නේ මේ සමීක්ෂණ කරලා මේ ප්‍රතිපත්ති සකස් කරලා මේවා රජයන් එක්ක කතා කරලා ඒගොල්ලොනුත් සංවර්ධනයට දායක වෙන කාන්තාවන් බවට පත් කිරීමේ අරමුණින් විශාල වැඩ කොටසක් කරගෙන යනවා. බොහොම හොඳ මාතෘකාවක්. ඉතින් ඒක කතා කළ යුතුමයි. උන්ට වටිනාකමක් කොහෙවත් ඇත්තටම අද වෙනකොනොත් උන්ට සුරකුම් වැඩවලට වටිනාකමක් දීලා නැහැ. ඉතින් මේ කතිකාව සමාජය තුළ ඇති කළ යුතුයි තවදුරටත්. අපේ අවසාන විනාඩි කිහිපය. ඔබතුමිය බිම් මට්ටමේ වසර ගණනාවක් වැඩ කරන කෙනෙක්, ජාත්‍යන්තර මට්ටමේ වසර ගණනාවක් වැඩ කරන කෙනෙක්, ස්ත්‍රී ක්‍රියාකාරිනියක් විදියට අපට අපේ තලයේ හමු වෙන අපිට ඉන්න බොහොම වටින චරිතයක්. ඒ නිසා මේ මොහොතේ කාන්තා දිනය අර්ථ සම්පන්නව සමරන්න, කාන්තා දිනයට අර්ථයක් එක් කරන්න අපිට මොනවද එකතු කරන්න පුළුවන් දේවල්, සංකල්පීය වශයෙන් වෙන්න පුළුවන්, ප්‍රායෝගික තලයේ වෙන්න පුළුවන්, මොනවද අපිට අලුත් අදහස් මීට එකතු කරන්න. විශේෂයෙන් නිරංගා මම නම් මේ මගේ ක්‍රියාකාරී කාලය තුල මම ඇත්තටම ආපස්සට හැරිලා බලනකොට මට හිතෙන්නේ කාන්තා සංවිධාන හැටියට අපි ගොඩක් වැඩ කරලා තියෙනවා. සිවිල් සමාජයේ හැටියට අපි උද්ඝෝෂණය කරලා තියෙනවා. අපි කඳුළු ගෑස් කාලා තියෙනවා. අපි මහපාරේ කෑ ගහලා තියෙනවා. හැබැයි යවුව වැස නොතක අපි වැඩ කරලා තියෙනවා. මං හිතන්නේ ඇත්තටම අපි දිනාගත්ත දේවලුත් ගොඩක් තියෙනවා. ඇත්තටම අපි ඒව ගැන හිතලා සතුටු වෙන්න ඕනේ. අපි දිනා නොගත්ත දේවල් ගැන අපි නැවත නැවතත් ධනාත්මක වීමේ ක්‍රමවේදයන් සොයාගත යුතුයි. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ රටක් තුල කාන්තාවක් කියන්නේ සමාන පුරවැසියෙක්. එතකොට ඇත්තටම කාන්තාවකටත් තම සමාන පුරවැසියෙක් ලෙස ජීවත් වීමේ අයිතිය තියෙනවා. ඉතින් ඇත්තටම අපේ විවස්ථා තුලත් කාන්තාවන්ට ඒ වගේ විශේෂ වාක්‍ය යොදලා විශේෂයෙන් ආරක්ෂා කිරීමේ වාක්‍යයක් කොතනකවත් ගොනු වෙලා නැහැ. ඒක නිසා ඇත්තටම මම කියන්නේ යහපත් සමාජයක් ගොඩනගන්න නම් කාන්තාවකට යහපත් ආරක්ෂාවක් තියෙන්න ඕනේ. කාන්තාවකට ආරක්ෂාවක් තියෙන්න ඕනේ. කාන්තාවගේ අයිතිවාසිකමත් තහවුරු වෙන්න ඕනේ. මොකද අම්මා කියන චරිතයෙන් තමයි නම් මේ ජීවන රටාව කැරකෙන්නේ, සමාජය තුළ කතිකාව ඇති වෙන්නේ. ඇත්තටම පියෙකුගේ වගකීම් මොනවද කියන එක සමාජය තුළ ඇති විය යුතුයි. ඒත් එක්කම කාන්තාවන් බලගන්වන්න නම් කාන්තාවන්ට නිසියාකාරයෙන් යහපත් අනාගතයක් ගොඩනගා ගන්න නම් රජයක් හැටියට මීට වඩා විධිමත්ව සහ
ක්‍රමවත්ව මේ නීති පද්ධති ක්‍රියාත්මක කරන්න ඕනේ. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම කියන්න ඕනේ දේශපාලනයේ කාන්තා නියෝජනය අපිට කෝටාව දුන්නට කෝටාව දීලා විතරක් බෑ. ඒ කෝටාව ඇතුලේ ඒ ආයතනයට පත්වෙච්ච කාන්තාවන්ට වැඩ කිරීමේ නිදහස, ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිපාදන මේවා සියල්ලත් සකස් වෙන්න ඕනේ. එතකොට මං හිතන්නේ සිවිල් සමාජය හැටියටත් අපිට වගකීමක් තියෙනවා. අපි පුරා කාලයක් අපි වැඩ කෙරුවා. අපි තරුණ කණ්ඩායමක් බිහි කළ යුතුයි. අපි තාරුණ්‍යයට අඬ ගැසිය යුතුයි. අපි තාරුණ්‍යයට ඉඩ කඩ දිය යුතුයි. ඒ නිසා අපිත් කතිකාවතක් ඇති කරන්න ඕනේ, ඇති කරගෙන යනවා. කොහොමද මින් ඉදිරියට අපි කාන්තාව හැටියට අපිට යහපත් අනාගතයක් ගොඩනගා ගන්න අපි කටයුතු කරන්නේ, කොහොමද අපි ඒක රාජි වෙන්නේ, කොහොමද අපි සාමූහිකව වැඩ කරන්නේ. මම දන්නවා රජයේ ආයතන උනත් සමහරලාට ගොඩක් වෙලාවට කාන්තාව මේ ආයතන තුලත් ඇති කාන්තාව පීඩාවටපත් වෙනවා. මේ වගේ පීඩාවටපත් වෙන්න කාන්තාව රජයේද සිවිල් සමාජයේද කියලා නෙවෙයි, වතුකරයේද දීවරද කියලා නෙවෙයි, හැම තැනකම මේ වගේ කාන්තාවපත් වෙන තත්වයන් සොයා බලමින් ඒ අඩුපාඩු තියෙන තැන් කොතනද කියලා සොයා බලමින් ඒවට යම් පිළියම් යෙදීමට කටයුතු කරන්න ඕනේ. ඒත් එක්කම එකට එකතු වෙලා සාමූහිකව මේක ගොඩනගා ගන්න පුළුවන් නම් ඇත්තටම මම හිතන්නේ කාන්තාවන්ට හෙට දවසේ යහපත් අනාගතයක් උදා කරන්න පුළුවන් කියලා හිතනවා. ඒ වගකීම මටත් තියෙනවා, ඔයාටත් තියෙනවා, මුළු මහත් සමාජයටත් තියෙනවා. ඒ නිසා මේ කාන්තාවකට ගෞරව කිරීමේ මතවාද ගෞරව කිරීමේ වගකීම මුළු මහත් සමාජයටම තියෙනවා කියන කාරණාව මතක් කරන්න මම ඇත්තටම ජාත්‍යන්තර කාන්තා දිනයක් හැටියට කැමති සමාජයේම වගකීමක් කියලා මම හිතනවා. බොහොම ස්තුතියි ඔබතුමීට. කාන්තාව හා මාධ්‍ය සමූහයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකාරිනිය සංක්‍රමණික සේවකයන් සඳහා වන ක්‍රියාකාරී ජාලයේ සම්බන්ධීකාරකතුමිය වලා පෙරේරා මහත්මිය මේ මොහොතේ අප සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන් නවමාධ්‍ය සම්බන්ධීකරණය කළා හසිනේ. වගේම නිෂ්පාදන සහාය ලබා දුන්නා නදීරා මනම්පේරි, මම රංගා හංසමාලි මීගස්තෙනිය, නිෂ්පාදන අධීක්ෂණය සහකාර අධ්‍යක්ෂ අශෝක බාලසූරියගෙන්. අපි ලබන සතියේ හමුවනතුරු ප්‍රභාතයෙන් සමුගන්නේ. ලබන සතිය විශේෂයි. ලබන සතියේ ප්‍රභාතය තුල සිදුවන සුවිශේෂී කාරණා පිළිබඳව අපි ඉදිරියේදී ඔබට දැනුම් දෙනවා. ඔබට සුබ සුව සතියක්.